ගන්නවා නේද? නිවන් මාර්ගය ගැනත් අපි ගිනි ගන්නවා නේද? එතනත් අපිට අවුල්. මොකද අපි අර බාර වචන හොයන නිසා තමයි අපිට මේ කේද වාචිකේ ලැබුණේ අපිට. ඕනම කෙනෙකුට තේරෙන භාෂාවෙන් තමයි බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙන්නේ මේ විකාරක කියලා නෑ මේ විකාර වචනවල වලින් මේක අල්ලන්නත් බෑ මොකද මනසේ තියෙන මනසේ ස්වභාවය අතිශයින් සියුම්. මේ මනසේ භාෂාව තමයි අපිට තේරෙන්න ඕන අපිට මේක හැම වෙලාවෙම ගිනි ගන්නවා කියන එක අපිට තේරුම් ගියොත් ගිනි ගන්න ස්වභාව ගින්නත් අපි අඳුර ගන්න ඕන හරිද සමහර වෙලාවට අපි ගින්නෙම ඉන්නෝ දන්නේ නෑ ඒක ගින්නක් කියලා නේද මේ කියවනෝ මේ ඒකට අපි ගිනි ගන්න ඕනේ නේද ඒක එහෙම තේරෙන්නේ නෑ ගිනි ගන්නවා ඒක තමයි වගේ කටවලම හරිනේ ගගා ගින්නක් කිව්වම ඉතින් අර දරුණු දාගෙන කහ පාටට ගිනි දැල්ලන ඕක ගැන ඉතින් අරගෙන ඉන්න අවුලව ගන්නවා නේද? ඒතර ගින්න කියන වචනේ අර්ථවත් වෙන දේ තමයි තේරුම් ගන්න බෑ නේද? මෙතන මොකද මෙතෙන්ට මොකද ගින්න කියලා අර ලිපේ පත්තු වෙල ගින්නනේ. ඒකට සමාන කරලා කිව්වේ ඒක පිච්චෙන නිසා නේද? ඒකෙන් දානයක් වෙන නිසා. ඒකේ ඉන්න බැරි නිසා නේද? ඒක අකුසලයට යන නිසා කිව්වේ ඒකට ගින්නක් කියලා. ඉතින් ඒවත් තේරුම් ගන්න බෑ වචන තේරුම් ගන්න නැතිකමින් තමයි ගොඩක් ඕගලන්ට නිවිම නැත්නම් මම හිතන්නේ හැම කෙනෙකුටම නිවෙන්න පුළුවන් කියලා. හැම කෙනෙකුටම පුළුවන් තමුන් හරියට ගොඩක් නැවතිලා මේක බැලුවොත් මොකද්ද ඉස්ලාම ඇත්තටම නිවන කියන්නේ මොකද්ද? ඒක ඉස්ලාම අපි තේරුම් ගන්න ඕනේ. මොකද්ද වෙන්නේ? ඇයි අපිට නිවීමක් අවශ්‍ය? ඇයි අපිට මේකේ එකක් හොයන්නේ ඇයි අපි? ඒකට ඉතින් උත්තරේ තියෙනවා අනිවාර්යයෙන්ම. ඉබදුණු දවසේ ඉඳලාම මේක ගින්නක් තියෙනවා තේරෙනවනේ. ඒක වැරද්දක් තියෙනවා කියලා තේරෙනවනේ හැම වෙලාවෙම. ඒකට පිළිතුර තමයි අපිට මේ දැන් ලැබුණේ සිත දැකීම තුළින් ඇතිවන නිවීම තමයි මේ අපිට සැබෑ නිවීම කියලා කියන්නේ. සැබෑවටම නිවෙන්නේ අනේ ඒ ක්‍රමවේදය තුල සිත දැකීම තුළින් ඇතිවන නිවීම තමයි සබාවටම නිර්මාණය කියලා කියන්නේ. ඒක සිතේ මේක සිත ආධ්‍යාත්මිකව සිත වෙන දෙයක්. සිතේ නැත්තේ ඒක අපිට හැම වෙලාවෙම සිත ගිනි ගන්නවා. ඒක හැම වෙලාවෙම සිත ගිනි ගන්නවා කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන. ගින්න කියන එක දැන් මේ සිත අසමතුලිත වීම. හරි? සමතුලිත ස්වභාවයේ තිබෙන එකපාරටම අසමතුලිත වෙනවා. සමතුලිත බව ඉවත් වෙනවා. එක්ක රත් වෙනවා, එක්ක ගැළවෙනවා, එක්ක තද වෙනවා, එක්ක වැగిරෙනවා. අන්න එහෙම ස්වභාවයකටපත් වෙනවා මනස. ඒක තේරෙන්න ඕන මම දිගටතා කියලා. අන්න අතර තද වුණා. අන්න ගැළපුණා. ඒ මොහොත සියුම් අවස්ථාවක් මේක. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්නකොට තමයි එතන නිවන කියන්නේ මොකද්ද කියන එක අවබෝධ වෙන්න පටන් ගන්න. ඒ සකස් වෙන සිත දැකීම තුළින් එතනින් ඇතිවන නිවීම තුළින් තමයි තමුන්ට අවබෝධ වෙන්නේ ඇත්තටම නිවීම කියන්නේ මේක තමයි කියලා. මේ මෙතන මේ මනස ඒ ගිනි ගන්න මනසෙන් අයින් වෙනකොට තමයි නිවීම කියලා කියන්නේ. ඒක ගිනි ගන්නවා කියන එක අර වගේ අර ක්‍රමවේද කීපයකින් ඒක වෙන්න පුළුවන්. අර තමුන්ගේම දෘෂ්ටි වලින් නැත්නම් තමුන් එළියෙන් ගන්න දෘෂ්ටි වලින් නැත්නම් එළියෙන් අරගෙන ඒවා දැඩි ලෙස උපාදානය කිරීම දැඩි ලෙස අල්ලා ගැනීම තුලින් ඇති වෙන දේවල් එහෙම ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතන්න දැන් ඔයගොල්ලෝ දන්නවනේ දේවල්නේ. දන්නවනේ ගොඩක් දේවල් පොත්පතින් ඔය එළියෙන් ගත්තු දේවල් වලින් ඔයගොල්ලන්ට දැනුමක් තියෙනවනේ ඔයගොල්ලන්ට. දැන් ඔයගොල්ලෝ හිතනද ඔය දැනුම තමයි ස්ථිරම දැනුම කියලා, හරිම දැනුම කියලා. ඕකම තමයි යථාර්ථයම කියලා. එහෙම එකක් තියෙනවා. එහෙම තියෙනවා. එහෙම නෑ. එහෙනම් අපි බොරුවක නේද මේ හැම වෙලාවෙම ඉන්නේ. බොරුව නේද අපි ඇත්ත කරගෙන ඉන්නේ. බොරුව කියලා කියන්නේ වෙනස් වෙන දෙයක් තුල අපි හැම වෙලාවෙම ඉන්නේ නේද? අපි ඒවට ඒක ස්ථිර කරගෙන ඉන්නවා නේද හැම වෙලාවෙම. ඒ ස්ථිර කරගෙන ඉන්නේ අය මනස ඒකෙන් වින්දනයක් ලබන්නේ නේ. ඒක නේද? ඒක තමයි මේකේ ස්වභාවය.
සාධාරණයි මේ දරුවා අම්මෝනේ ඔක්කොම මේ බලාපොරොත්තු පොඩි දැනගෙන ඉස්සරහට යනවා මේ බැලුවම අන්තිමටම මුකුත් නැහැ. උසා. උසා නේද? ඉන්න පරම්පරාවක් මේ ඉන්නවා මේ මුණු පිළියෝ මිනිමිලියෝ නෑ ලේලි දගා කියනවා එළිය පෙන්න. කිසි දෙයක් නෑ. ඒ කියන්නේ බොරුවක් කියන එකේ මේ ගැඹුරු අර්ථයක් අපි කියන්නේ මේ බොරුවක් කියනවා නෙමෙයි. මිනිස්සු බොරුවක් කොහොමද මේ මිනිස්සු ඉන්නේ මෙතන. ඒක නෙමෙයි අපි කියන්නේ නේද? මේක විනිවිද බැලුවම අපි මේ අල්ලගෙන ඉන්නේ අපි දැඩි ලෙස බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නේ සීනමවන්නේ එක විදියට ලිංගතුකම් පාන්නේ මේ හැම දෙයක්ම මනසේ යම්කිසි මේ සංසාරේ හදාගන්න කරන මහන්සියක් නේ. සමාජෙත් එක්ක එකතු වෙලා කරපු දේවල් නේ. මේක තමයි අපේ ආසාව. මේක තමයි අපි හිතන්න පුළුවන් කියලා නැතිසෙමි. ඒ සිතිවිලි හැමදේම බෝල්. ඇත්තටම ඒවා ඒක තමයි. දැන් අපිට දැන් මගේ යාළුවෙක් දවසක් කියපුවද මම ඒවා මේකේ ඔය පරණ විස්තර තමයි අහන්නේ ඉතින් මගේ ගිහි කාලේ. ඉතින් මං කිව්වා ඒවා කීට නේද කියලා මං කිව්වා යාට. මට එන්නේ එකක්වත් එයා කියනවට උත්තර දෙන්න. මං කිව්වා ඒවා කීට නේද කියලා. එතකොට මේ හීන තමයි ඒ වුණත් අපි අපේ අම්මලා අපේ දරුවෝ බලාගත්තා. ඉතින් අපේ යුතුයකම නේද අපේ දරුවන්ගේ දරුවෝ බලාගන්න එක. ඉතින් ඔයාලට ඉන්න තරණි අපේ යුතුයකම අපේ දරුවෝ බලාගන්න, දරුවන්ගේ දරුවෝ බලාගන්න. එයාගේ අම්මා එයාගේ දරුවෝ හැදුවලු. දැන් උගලත් උතර නේද නේද? උගලන් උතර නැතුව ඇදුනේ. ඔන්න අන්න අරේ ටික එක හරි බොරුවේ ජීවත් වෙනවා අපි. බොරුව ඇත්තක් කරගෙන ජීවත් වෙනවා නේද? මේ බොරුව කියන වචනේ තේරුම ගැඹුරු අර්ථයක් අපි මේ කියන්නේ අර නිකන් බොරු කියලා අනුරවට්ටන බොරුව නෙමෙයි මේ. මේක ගැඹුරෙන්ම මේක බොරු ඒ කියන්නේ මේක බොරුවක් විදිහට නොතේරෙන තරමට මේ ඒක තියෙන්නේ. මුලාව මොහේ මුලාවක් තියෙන ලොකු. ඉතින් ඒකට අපිට මේ සාකච්ඡා කරලා යන්න බෑ මේකේ. සාකච්ඡා කරොත් මේකේ කයිට එක වදස්නේ දෙන්නේ. ඒකම තමයි මම උඹලු කාලෙකින් යන්න එපා. උඹට මේ පෞල් ජීවිතය රැකගෙන ඉඳපන්. එහෙමනේ නේ උපදෙස් දෙන්නේ. ආනි දැන් පෞලාර ඉන්න දෙයන්නේ. එහෙමනේ නේද? ඒ මේකක් නෙමෙයි මේ. ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි මේක අපි නේද ලොකු මුලාවක එතනක් ඉන්නේ අපි. ඒගොල්ලෝ කියන එක තුල. ඇත්තටම තමන්ගේ මනස විග්‍රහ කරගන්න පුළුවන් නම් තමුන්ට ඒක එතනයි මේකේ ප්‍රශ්න තියෙන්නේ කියලා. අර දේවල් ඒකට සමහරවිට අදාළ වෙන්නෙම නැති වෙන්න පුළුවන්. අපි මේ බොරුවේ ඉන්න එකෙන් අපිට අයින් වෙන්න බෑ. අපි මේ වැඩේ කරේ නැත්නම්. අපි මේ වැඩේ කරගත්තේ නැත්නම් අපිට අර බොරුවෙන් අයින් වෙන්න බෑ. මොකද හැමෝගෙම දෝෂාරෝපණය එතකොට. එතකොට දැන් මේක හදලා නැහැ මෙතන. එතකොට තමුන්ට මොකද වෙන්නේ? වාහන වෙන්නේ. ඒ මේක හදලා නැහැ කරුණු හතර වටින් කියලාද මේ පිස්සු මගුල මගේ දරුවෝ බලා ගන්න ඉන්නේ. දැන් පිස්සු කොටුල ගෙනින් දාන්න ඕනේ. ඔයයි. ඒ මේක හදලා නැත්නම් ඉතින් ඕවට ඊට පස්සේ අවුල් වෙනවා යා. යා පොර බදනවා එකකින් අයින් වෙන්න යාට යමක් තේරෙනවා මේක බොරුවක් කියලා උත්සාහයක් තියෙනවා යාට උමනාවක් තියෙනවා ඒක තුල ඉන්නවා ඒක තුල ඉන්න උත්සාහ කරනවා හැමෝම ඒක තමා කරගන්න ඕන ඇත්තටම
හැමෝටම අපි මේ කරන්නේ සම්ප්‍රදායක් තුල ජීවත් වීම. ඉතින් අපි මේ සම්ප්‍රදාය වැරදි කියන්නේ නැහැ. අපි ඒක හරි කියන්නේ නැහැ. අපි මේ දේ කර නොගත්තොත් අපිට ඔය සම්ප්‍රදායෙන් ගැලවෙන්න බෑ. අපිට ඕකට අහු වෙලා යන්න වෙනවා. කැමති වුණත් අකමැති වුණත් යන්නම වෙනවා. ගැලවෙන්න බෑ. ගැලවෙන්න පුළුවන් එකම දේ තමයි අපි මෙතනින් ගැලවුණොත් අපේ චක්‍රේ කඩලා අපි මේකෙන් අයින් වෙනවා. නැත්තම් උතන ඉන්න දෙන්නේ නැහැ. ඉන්න දෙනවද උතන? උගලන් සංසිල්ලේ. මෙතනින් එකක් එනවා, මෙතනින් එකක් එනවා, මෙතනින් එකක් එනවා නේද? පහෙන්ම එනවා මෙහි ඊට පස්සේ හදනවා. ඊට පස්සේ එළියේ එන පදන්දර. දැන් මේක එළියට දාගන්නත් එපා, එළියත් එක්ක සම්බන්ධ වෙන්නත් එපා. දැන් මෙයා කෑ ගහන එළියට අල්ලපන් කියලා. ඵලයන් කියනවා මෙයා ඉන්න බෑ. ඕම බෑ අපිට යුතුයකම් තියෙනවා. ඒක කරන්න ඕනේ නැත්නම් කොහොමයි තනි වෙන්න වෙයි නේද? කියනවා නේද ඒක? එහෙමයි. ඔබලා තවගේ නෝන කරද්දී ඔයා මේක අහන්නේ නැහැ. එයා ඉතින් තමයි දකින්න එයා දක්ෂයිද? මොකද යන්නේද තරණ දරුවෙක් ඔය කාලේ තමයි ඉතින් මේක කරගන්නේ. ගොඩක් වටිනවා. අනිත් ඉතින් අපි මේක කරගන්න ආව නම් ඉතින් ආයෙත් කාටවත් වළක්වන්න බෑ ඒක. ඒකට උපකාර යන්නේ. ඔයාලා හිතනවද මේ ඥානයේ තියෙනව නැහැ කියලා? අවබෝධ කරගත් දේවල් විතරයි නේද? අපේ යථාර්ථය අපි අවබෝධ කරගත්තේ කොයි ප්‍රමාණයකද? ඒ ප්‍රමාණය විතරයි අපේ සැනසීම පිණිස අපේ ආරක්ෂාව පිණිස පවතින්නේ. අපි සතර අපායන් නිදහස් වෙන්නේ අපි අවබෝධ කරගත් තරමට නේද? එතකොට ඒ අවබෝධයෙන් තමයි අපිව රැකෙන්නේ. අන්න කුසලයෙන් තමන් රකින්නවා කියන්නේ ඒකයි. ධර්මයේ තුල ධර්ම රැකෙනවා කියන්නේ ඒකයි. තමුන් අකුසලයෙන් මිදලා කොච්චර දුරට තමන් පිරිසුදුනාද කොටි අන්නේ පිරිසුදු භාවය තමයි ඔයාගේ සංසාර ගමන තීරණය කරන්නේ. එතනින් තමයි ඔයාගේ සංසාර චක්‍රය ගලවලා මේ පැත්තට ගන්න. එකතු කරගන්න දේවල් කිව්වම අපිට අරගෙන නම් වෙන්නේ. ඒව එකක්වත් නැහැ. ඒව කර්මානුරූපව ලැබුණු දේවල්. දැන් මේකේ අපි ආදෙන් තනියෙන් මේ ලෝකෙට යන්න වෙන්නේ තනියෙන් විවිධව ළමයින්වත් අපිත් එක්ක යන්නේ නැහැ. අපි අවබෝධ විතරයි අපි ඒකත් එක්ක විතරයි යන්න පුළුවන්. හැම වෙලාවෙම අපිත් එක්ක ඉන්නේ අපේ කර්ම ශක්තිය නේද? අපි කරන කියන දේවල් වලින් එකතු වෙන ඒ විපාක පිණිස අපිට එකතු වෙන ශක්තිය නේද? කර්ම ශක්තිය. ඒක තුලින් තමයි අපේ කුසල ශක්තියත් අපි වර්ධනය කරගන්න ඕනේ. අපේ කුසල ශක්තිය තමයි අපි මේකෙන් ගැලවෙන ස්වභාවය. අපි මේක යථාර්ථය දකින්න හැකියාව අපේ නේද? අපේ මනසේම හැකියාව අපි මේ චක්‍රය කරකි යන ක්‍රමවේදය අපි හොයනකොට අපිට මෙතනින් අවබෝධ වෙන ප්‍රමාණය නේද? මේ ප්‍රමාණයට අනුව තමයි අපේ ගැළවීම තීරණය වෙන්නේ. ඒ තුල තමයි මේක හැදිලා යන්නේ. ගොඩක් හොඳයි. ඒක නැතුව අපි එකෙන් කියන්නේ අපි විවිධ දරුවෝ ඒගොල්ලෝ හොඳ නැහැ කියනවා, ඒගොල්ලෝ කරදරයක් කියනවා නෙමෙයි මේ නේද? අපිට ගැළපෙන්න ක්‍රමවේද අපිට මේ යන්නේ ඒකේ තේරුමක් නැහැ නේද? අපිට මොන දේ කරත් අපිට දුක තියෙනවා අපි පස්සෙන්. අපිට අනිත් එක අපි කොච්චර ආදරේ කරත් අපිට ඒගොල්ලත් එක්ක සදාකාලිකව ඉන්නත් නේ? ඉන්නත් නැහැ ඉන්නවා කියලා හිටියත් එතනත් ඉතින් අපි යම් අතිමතාන්තර තුල ඉන්නවා මිසක් එහෙම බැඳීම අතිමතාන්තර තුල තියෙන එහෙම බැඳීමක් මිසක් එහෙම විශේෂත්වයක් නැහැ නේද? අපි එකින් එකට ඒවා වෙනින් වශයෙන් අරගෙන බලුවොත් බැඳීම් කියන ඒවා වචන මාත්‍රයක් පමණයි නේද ඒවා? ඉනිහාට නැහැ. මේ වචනත් වෙනස් වෙනවා නේද? ඒවත් වෙනස් වෙනවා.
ඊගාවට ජරා ව්‍යාධි මරණ ස්වභාවය තුල අපිව මේකෙන් අපිට අවුට් වෙන්න ඕනේ ඉන්න මේකෙන් අපිට අපි මේ එළියට විසිට වෙන්න පටන් ගන්නවා ටිකෙන් ටික. එතකොට අපිට අර අයිති කියාගත්තු දේවල් එකක්වත් නැහැ අපිට. එතකොට අපිට ඉතුරු වෙන්නේ අපි යම් කිසි සිත උසස් ස්ථානකට අපි අරගෙන ගිහිල්ලා දුකුණා නම් අපේ යථාර්ථය දැකීමේ හැකියාව තුළ එතනින් තමයි තීරණය කරන්නේ අපි කොච්චරක් දුරට තව සසර යනවද කියන්නේ. මේ ලබාගත දුර්ලභ ප්‍රශ්නාර්ථයෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් අපලකටම අපිට පසුතැවෙන්න වෙනවා. ඔව් අනිවාර්යයෙන්. අපිට ධර්මය ලැබුණ වෙලාවේ නේද? අපිට ඒක හොයාගන්න ක්‍රමවේදයක් අපිට මුලක් හොයාගන්න නේද? අපිට මේකට වහින්නේ කොහොමද කියලා අපිට සිස්ටම් එක හොයාගන්න පුළුවන් වුණ වෙලාවේ අපි ඒක අත්දැක හරිනවා නේද? අපි ලැබුවේ මානව ජීවිතයේ මේ මුතුන් බව කියලා සාකච්ඡාවක් නේද? ඒක අපරාධයක් නෙවෙයි ගිලියන් දෙක. ඒ වගේ හරි වටිනවා උගලන්ට හොඳයි ඒක දැන් අපි නම් අපි වයසට ගිහිල්ලානේ අපිට මේ අවස්ථාවලදී උගලන්ට තාත්ත ජීවිතයේදී මේක ලැබුණ එක ගොඩක් වටිනවා. ගොඩක් හොඳයි. තමයි සිත ගවේෂණය කරන අනිත් එක අපේ බැඳීම් කියන ඒවා අපි මානසික හදාගත්තු දේවල්. හරිද? ඒක බැලුවොත් ඒක කඩලා බැලුවොත් ඒක ඇත්තටම එතන කිසිම දෙයක් නැහැ. අර කිව්වා වගේ. බැඳීම් කියන ඒවා අපි හැම වෙලාවෙම මානසිකව අලුත් කරනවා, අප්ඩේට් කරනවා. ඉවනේ මොකද ගිහිලා යයි කියලා බයරට අපි හැම වෙලාවෙම අප්ඩේට් කර අනේ ආදරේ මම ඔයාට ආදරේ ඊයේස් මං ඉස්සරටත් වඩා ඔයාට ආදරේ උයි මොකක්ද තව නේද? ගෙලින් ගිහිලා යයි කියලා බයයි. එහෙම තමයි මේක පවත්වාගෙන යන්නේ. බොහොම අමාරුයි පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ පවත්වාගෙන ගියත් වැඩකුත් නැහැ අන්තිමට එළොස් වෙලා ඔක්කොම දාලා යන්නත් වෙනවා නේද? ඉතින් එතකොට දැන් දෙන්නෙක් අතර තියෙන දැන් එයාගේ නම් හොඳයි නේද? එයාගේ වයිෆ් නේද? එයාගේ යම්සි අවබෝධයක් තියෙනවා නේද? එයා යන්නේ ගමනක් කෙනෙක් යනවා. දැන් සමහරුගේ නෙමෙයි නේද? අනිතර මිත්‍යා දෘෂ්ටික අයත් එක්කනේ නේද ගමන යන්න වෙලා තියෙන්නේ. ඉතින් යන්නේ බෑ අපි මේකේ නේද? ඉතින් මේවයි කියලා අපිට මේක අත්හැරගන්න බැහැනේ නේද? ඒ නිසා ලේසි පහසු නැහැ. ඉතින් එක එක්කෙනාට ඒකත් එක එක්කෙනාගේ ඉතින් මේ කුසලය තමයි නේද? කර්ම ශක්තිය තමයි බොහෝ සුවසේ අවබෝධ කරගන්න ඉන්නවා. අමාරුවෙන් මහා බාධක මැද ගිහිලා අවබෝධ කරගන්න අය ඉන්නවා. ඉතින් ටිකක් කරදර විඳලා අවබෝධ කරගන්න ඉන්නවා නේද? එහෙම මේ කෙනාගේ කරගෙන ආපු පිළිපැලයි. සමහරවිට ඉතින් මොලේ බාධක වල් එනවා ඒක කරගන්න ඉන්න දෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්න ප්‍රශ්න කියලා ගාඩි හිතෙන්න ගන්නවා. ඊට පස්සේ ඊවට අහු වෙනවා නේද? හරි හැම දෙයකින්ම ගැළපිලා නිර්භීතව යන්න පුළුවන් එක්කෙනාට මොකද මනස ගැන හරියට අවබෝධයක් ලබා ගත්තා නම් එයා යථාර්ථික තියෙන තැන කියලා තේරුම් ගත්තා නම් ගමන ලේසි. කොයිම වෙලාවකත් එළියේ පැත්ත බලන්න එපා. මේ පැත්තම බලන්න. අතුලාන්තයෙන්ම බලන්න. ඒ කියන්නේ මොන ප්‍රශ්නේ ආවත් එළියේ නෙමෙයි බලන්න ඕන ප්‍රශ්නේ හැදුවද. හැදුන තැන. 10ක් හැදුන තැනයි බලන්න. ප්‍රශ්නයක් හැදුන තැනයි බලන්න. අපිට පෙන්නන්නේ මෙයා එළියේ ප්‍රශ්නයක් තියෙනවා වගේ. අපි එළියේ විසඳන්න අපිට දෙයක් තියෙනවා. එළියේ විසඳන්න දෙයක් නැහැ. අපේ ප්‍රශ්න තියෙන්නේ ඇතුළේ. හැදුනේ ඇතුලේ නම් උත්තරේ ඇතුලේමනේ. උත්තරේ තමයි අතාරින්නේ. හරි. මෙයාගේ වැඩේ හදන එකනේ. මෙයාගේ වැඩේ හදන එක. මෙයා හදන ඒවා කිසි බයක් නැතුව පළමුවෙන්ම කරන්න ඕන දේ අතාරින්න. දෙවනුව බලන්න කරන්න ඕන දේ මොකක්ද කියලා. පළමුවෙන්ම කරන්න ඕන අතාරින්න සකස් වුණු සිත. හරි. සාමාන්‍ය ප්‍රශ්න තියෙනවා ඒක අතහැරියම සම්පූර්ණ ඔක්කොම නිදහස්. ප්‍රශ්නෙම ඉවරයි. සමහර ඒවා තියෙනවා අතහැරිය බාහිර යම්සි දෙයක්වත් කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ දේ කරන්න වෙනවා. එහෙම ප්‍රශ්නක් තියෙනවා. සමහර ඒවා තියෙනවා ඇතුළේදීම ප්‍රශ්න ඉවරයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ආයි කවදාවත් ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ.
අල්ලන විදිය අනුවයි තේරුම් ගන්න විදිය අනුවයි ජීවිතේ වහක් වෙන්නේ. නැත්තම් වහක් නෑ. හරි සුන්දර. ඔයගොල්ලන් කියන සුන්දරත්වය නෙමෙයි මම කියන්නේ. සුන්දර නැති සුන්දරත්වය. සුන්දරයි කියලා පෙන්නන්න දෙයක් නැති සුන්දරයි. උඩ සුන්දරයි පුතින් කිලසන රූපයක් පෙන්නයි. ඕනි අර සීන් එක හරිම ලස්සනයි, අතන අර සතා ලස්සනයි, අර ගවුම ලස්සනයි. එහෙම එකක් නේ. මං කියන්නේ ඒක නෙමෙයි මේ සුන්දර. මේ අවබෝධයේ සුන්දරත්වය. ඒක තමයි ඔයාලා දැන් මේ ටික ලබා ගන්න. හැබැයි ඒක ඔයගොල්ලන්ගේ දුර්වලකයි ඔයගොල්ලෝ ටක් ගාලා අයින් කර ගන්න ඕන. හරි දේව තියන් හිටිය දින ගමන හරි නෑ. අමෙරිකාව මේ අර පාලෙපිටි දෝෂයක් වේ. එහෙමත් වෙනවා හරිද? අනිත් එක තමයි බය වෙන්න එපා කිසිසේත්ම මේ ගමන ගියා කියලා ඔයා නිවන් දක්ක කියලා මේ ලෝකේ කාටවත්ම පාඩුවක් වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට පාඩුවක් වෙන්නේ නැහැ. එහෙම බයක් තියෙන කිසි වැඩකට නැති මුබස් බියා. නායක නැහැ මුබයි. ඒ වුණාට බිය නායක ඉන්නවා. අන්න ඒ වගේ එකක් තමයි ඔගොල්ලෝ නිවන් දැක්කොතින් ආවලා ආසරණ වෙයි ආවලාට නෑ. ඉන්න දැන නැති වෙයි ආවලාට ප්‍රශ්න ඇති වෙයි ආවලා මැරෙයි. එහෙම එකක් මෙයා හදිම බොරුද. තේරෙනවද? එහෙම එකක් අපි බුදුහාමුදුරන්ගේ කාලේ ටික අරගෙන බැලුවත් අපිට ඒක ඔප්පුවල ඉන්න දෙයක් නැහැ. තේරෙනවද? ඒ නිසා මෙයා හදනවා හැබැයි ඉතින් යන්න බැහැ එහෙම කියලා. අන්න ඒ වෙලාවට රග්ගාල දකින්න ඕන සකස් වෙන සැප. එයායි නැති කරන්නේ. අරය නෙමෙයි නැති කරගන්නවා. මෙයා නැති කරගත්තා නම් ඔබ එළියේ කියන ඇඟේ හැපුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එකක් තියෙන්නේ මේක හරි විශ්මිත දෙයක් ඔයගලගේ අපරාධය ආදාරේ එපා ඔය යන ගමන මොකද යන්නේ. අතරගන්නේ කිසිසේත්. ඔයගලන් නිවන් දක්වා කියන්නේ ඔයගලගේ පවුලේ අයටත් කරන සේවයක්. නෑ ඒගොල්ලත් ඊට පස්සේ පෙළඹෙන්නේ මේකට. මෙහා නිවිලා මෙහා බොහොම සැනසීමෙන් ඉන්නවා මොකද්ද කියලා මාත් හොයන්න ඕන මටත් ඕන සැනසීමනේ. මොකක්ද ඔයාගේ ස්වභාවය ඒකට හොරින් ඒක ආවිශ්ලේෂණය කරමු මෙයා කැළඹෙන්නේ ටීවී බැලුවත් හොඳට බලන්න මාත් බලන්න ඕනේ යා බලනවා. මට රිදෙන්නේ එන්න මට රිදෙන්න බෑනේ යාට රිදෙන්නේ නෑනේ දැන්. මට රිදෙන්න බෑනේ නේද මගේ මොකක් හරි අවුලක් ඇති මමත් මේ රිදෙන්නේ නැති විදිහට මේක හදාගන්න ඕනේ. ඔව් සේවයක් කරන්නේ ඔයගොල්ලන්ගේ පවුලේ කිසිම අනාථ වෙන්නේ නැහැ. නාත වෙනවා. අනාථ වෙන්න තිබුණ එකෙන් අයින් වෙනවා. අර දන්නේ මේක. උච්චර වටිනා ඉතින් මේ ලෝකේ තියෙන උතුම්ම දේ මේක. නිවන කියන්නේ. ඊට වඩා උතුම් දෙයක් නෑ. මෙහා තියෙන සේරම ඉතින් ඒකනේ අතර අපායට යන්නේ. නිකන්ද මේ හොඳ මිනිස්සෙක් කියලා ඉඳලා ඊළඟ සැරේ බල්ලෙක් වෙනවා කියන්නේ. හිතනවා දෙයක් වෙන්නේ නැහැ කියලා. ඔබට හිතනවාද අපි නම් බල්ලෝ වෙලා ඉඳිලා නැහැ? ඒක කියලා. ඒවා තියෙනවද ඔයගේ අදහසක් පොඩි මාන්නයක්? මම කවදාවත් බල්ලෙක් වෙලා නැතුව ඇති නෑ නේ. මම නන්නේ බල්ලෙක් වෙන්නේ. වායි හිතනවද ඒක? නෑ නෑ මොන කාලෙක හැම කපෙක්ම වගේ විතර තියෙන්නේ. ඔව් අපි හැම සතෙක්ම වෙලා ඉඳලා තියෙනවා මානුෂ ජීවිතයක් ලැබපු එකේ හැමදාමත් අපි මොනවා හෝ කිඟා කාලත් ඇති රජ වෙලත් ඇති ඔව් මහාන වෙලා ඉන්නත් ඇති ඕන වෙලාවට මේ සැරේ නෑ ඕන තරමේ හැම චරිතයක්ම අපි නගපාලා මේ ලෝකේ තියෙන හැම චරිතයක්ම 31 තලයක් තුන චරිත තියෙනෝනේ බාලු චරිතය, ගෝන් චරිතය. නේද? ඕ අම්මෝ බැල්ලිය වෙලා පැටව ගහලා ඇති අම්මෝ. අර
බැරියෝ දුක් විඳින දුක් පේනෝ නේද පාරවල් වල බැරියෝ. චිට රටව ගහලා. ඔය ළමයි හම්බෙන්නේ කොච්චර අමාරු වැඩක්ද නේ. නෑ අතුම් බලන්නේ. එහෙම කියන්නේ එපා කෙනෙකුට එන්න මේ ලෝකෙට සිත සල්සනික කොච්චර වටින දෙයක්ද නේ. වටින දෙයක් ඉතින් ඌ නිවන් දකින්නවා නේද? ඒ වෙලාවතුව මේ සංසාරේ යන එකෙක් ඊළඟ සැරේ සතර පාට වැටෙන එකෙක් දී කරනවා කියන එක ඉතින් ඒක ඉතින් තමුගේ කරුණ තමයි. සංසාරේ යන අය ඉතින් මේගොල්ලෝ ඕගොල්ලන්ගේ මේගොල්ලෝ නැතුණත් වෙන තැනකට යනවා වටාස් කරලා නාලයකට හරි බැලනවා. සිතක් එවන්නේ අර බඩේ බඩ දරුවා හැදෙන්නේ. ඌ පටස් ගාලා බඩේකට රින්ගනවා ගිහිල්ලා. මෙයා ගැන දන්නේ නැහැ ඔයගොල්ලෝ. ඔකේ බඩවට වඩේ මේක මාර විහිළුවක් නේද? ඒ ස්වභාවයෙන්ම යා පටස් ගාලා මෙතනින් ඉවරුන් ගමන්ම එයාට තැනක් හැදෙනවා. ඒක සුන්දර තැනක් නෙමෙයි. ඉතින් ඒක හරි භයානක. මේ කවුද ඉතන වග කියන්නේ කෙනෙක් නෑ. ඔය කොහේ තැනකට රින්ගයිද දන්නේ නැහැ ඉතින්. ඉතින් උතරන් අනාරක්ෂිතයිද කියලා නේද? තේරුම් ගන්න. අනිත් එක සංසාරේ ජීවිතේ අකුසලෙන් බේරෙන්න බෑ. අනිවාර්යයෙන්ම අහු වෙනවා. මේ කියන නිර්වාණ ක්‍රමවේදය අපිට හමුුනේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම අකුසල වලට අහු වෙනවා. බේරෙන්න බෑ. මේකේ කියොත් විතරයි අපිට බේරෙන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්නම් අහු වෙනවා. ඒකත් තේරුම් ගන්න. අපි හරියට මේක බැලුවොත් නේද අර මේ නිවන් මාර්ගය කියන එක අපි කොයිතරම් බාධක නැද්ද අපි යන්නේ වෙලා තියෙන්නේ. ඒකවත් නැහැ අපිට සපෝට් කරන්නේ. හැම එකම කියන්නේ යන්නේ කා කියලා. නේද? අනේ අද යන්න එපා උඹ හිත යන්න ඔය බණ අහන්න ඕනේ උඹ කොච්චර වැදගත්ද නැහනේ. වෙන දවසක යන්න ඉතින්. අනේ මේවයි කියන්නේ. දෙන්නේ නැහැ යන්නේ එහෙම කියන ඇත්ත ඉතින්. නේද? කියන ඇත්ත ඉතින් නොකියන අය තමයි වැඩි. නේද? වර්ධන කොහොමද හිතන්නේ වගේ හිත ස්වභාවයෙන්? දැන් ගොඩක් දුරට තියෙන ගොඩක් පිළිවිලි ඇතිදීම පේනවා නේද කියන්නේ. හිත දකිනවා කියන්නේ හැදෙන හිත කියන්නේ අතනට උත්සාහ කරනවා අතරියෝ වෙන්න හිත දකින්න. ඒ කියන්නේ බයික් එක පැදවලේ පැදගෙන ගියත් පාරේ ඒ අතර අපිට හිතට සිතුවිලි දකිනවා. අපි කියන එක නැති වෙනවා. ආයි තනිකව ආයි එනවා. ඒ කියන්නේ බහුතර සිතුවිලි පේනවා. ඒ අතර ලොකු නියමම් තේරෙනවා. උට ඒකට ඉන්න කැලේ සිදුවේ එහෙමම තාම එනවා උඩ. උවන්තරම් දකින්න උත්සාහ කරනවා. කාට ලොකු කැමැත්තකුත් තියෙනවා නේද? එහෙමද? ඒ කියන්නේ සමහරක් වෙලාවට හිතන්නේ නැතුව හිටියා ඒක ඔටෝමැටිකලිම පේන සමහරක් තියෙනවා. දැන් අර වෙනදට වැඩි අර වෙනද නිකන් හැකිලිලා වගේ තිබුණු ඒ වනස හැම වෙලාවෙම සකස් වෙවි නිකන් අර අඳුර වගේ තිබුණු එක ටිකක් ප්‍රභාස්වර වෙලා වගේ විනිවිද පේන තේරෙන විනිවිද භාවයක් නේද? සැනසීමක් වගේ එකක්. අපි ඉතින් සමහරක් වෙලාවට ගොස්ුණක් කියන ඔකට වඩා අපි කතා කරන්නේ ඒ මිනිස්සුන්ට එහෙම හිතෙන්නේ නැහැ. උඩ වඩා මගේ තනින් ඉන්න ඕනේ කියනකොට ඇත්තම ගොඩක් කියලා කියනවා. පාරේ ගියත් වෙන්නේ පාරේ ගියත් ඩ්‍රයිව් කරන් ගියා. තරහ යනවා අඩුයි. ඒක අපි කොච්චර තරහගත්තත් මේ මොහොතේ කරන්නේ මොහොතේ හදාගන්න නැහැ. මේ මොහොතේ කරන්නේ ඒ විදිහම කරනවා. අපි කොහොමද කරන මොහොතේද අපි තරහ ආගෙන අපේ කරගෙන අපරේ දුර. සංසාර කරුවේ මොනේ? ඒක මොදැන නේද? දැන් කොහොමද මේක කරේ බැලිනම්
මේ වෙලා තියෙන්නේ ලොකුම මුලාවක් නේද? ඒක ආවද දිනෝ අපි තමයි මේ යකාදියා බලලා නිකන් අරුම හදාගන්න. සංසාරේ යන්න උනේ නේද? සමහර කරා ඔබ ගලින් කරා එහා පැත්ත තීස් එකේ ආපෙ කියොත් එහා තරහ. ඒක ඔබ තරහ නැහැ. එයා කොහෙවත් ඉතලා එයා එකට සම්මාදම් වෙලා බණිනවා. ඔයා ඉන්න වාට සසරේ යන්න ඕනේ නේ කිව්වේ. ඔයා නිවන් දැක්කට මට බෑ නිවන් දවරිය සසරේ යන්න ඕනේ කියලා වරිනවනේ. එයා දන්නේ ඒක. සසරේ යන්න ඒක කරන්නේ කියලා. එයා හිතන්නේ නේද මගේ මාත්‍යත් ඉර ගන්න ඕනේ. මේ බෑනේ මේ සමාජයේ මේ බෝධිසත්ව වෙලා දාන්නේ ඒවත් කියනෝනේ. ඔව් අපි ඔව් මේක ඉන්නවා නම් ඉන්න පිළිවෙලක් තියෙනවා. අරිනවා කියන්නේ. ඒකනේ සංසාරේ අනාවේම. ඒගොල්ලෝ දන්නේ මේකේ තියෙන රාගේ. ඇත්තටම. කොච්චරකින් එළිදී තරහනම් කොච්චර දේවල් කරත් මේ සාමදර බලක් කාගෙන ලස්සන කරන කවිවලේ පහරන් ඉන්නවා. ෂෝපාන ටික කියලානේ. මාරු ඒ ආමුරුගේ කතිකත්වය බලන්න කොහේලානේ. වැදෙනා මේ කාට හරි hina වෙන එකක් කියලා දෙන්නේ. එහෙමයි. පාලි වාක්‍ය අපිට දෙන්නේ නැහැ. ඒවා පහරන් උන්ට දෙන්නේ නැහැ උපෝ. තේරුණා නිවන් දැකලා තියෙන්නේ. දැන් ටික අර ඒ හොර ආවෙවි තියෙන්නේ දැන් ඉතින්. කරන්නේ බොරුවක් කියලා. අද වාහිතේ දැන් මේ අපි දැන් මේ නේද? අපිටනේ ජීවිතේ ගැන ලොකු කැක්කුමක් තියෙන්න ඕනේ. අර නැති වෙයි මේව නැති වෙයි කියලා අපිට ආයේ ඉමකට නේද? අපි එකමයි මේ ඔක්කොම කැක්කුම් අතහරින්න කැමති. අර කොළේමදනේ? මොනවාකින් බෑ ඉස්සෙල්ලා බින් කරන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ නේද? කොච්චර මුලාවකදනේ? ඉතින් බලන්න මං කියන්නේ වැරද්දක් තියෙද? අපි වදින්න ඕන මෙච්චර හරි දුරයක් තියෙන කෙනෙක් මෙච්චර වදින්න ඕනේ. අයියා මේක බිම ගහලා වදිනවනේ. කොතෙන්ද දාන්නේ? tamunge හිතට නේද? tamunge මතේටයි වැදගත්. tamunge මතයක් තියෙනවා මෙහෙම එයාට වදින්න ඕනේ. ඒ මතේට තමයි වැන්නේ. අර ඒ හිතන්නේ යාට වැන්ද කියලා. නෑ. පුරුද්දට වැන්නේ. ඒකට කියන්නේ දුප්පස් කරා. හැබැයි පුරුද්ද තුල මිත්‍යා දෘෂ්ටිය නම් තියෙන්නේ යාගේ වැඩක් නෑ. ඒ පුරුද්ද මිත්‍යා දෘෂ්ටියක් බව තේරෙන්න ඕන. අන්න අර නුවණින් විමසීමේ හැකියාව තියෙනවා. මොකද්ද මෙයාගේ තියෙන ගුණය මට වඩා? කෙනෙකුට අපි කියන්නේ නැහැ කාටිසුමේකට අපි අගෞරව කරන්න ඕන කියලා කියන්නේ. අපි ගෞරව කරන්න ඕනත් නැහැ. ගෞරව කියන එකක් කරන්න ඕනත් නැහැ. අගෞරව කරන්න ඕනත් නැහැ. අපි මේ ගෞරවයක අයින් කළාම අගෞරව නොකර හිටියොත් අපි කිසි කෙනෙකුට අගෞරව කරන්නේ නැහැ. එතන හරිනේ. ප්‍රශ්නේ නැහැ. ගෞරව කැලේකුත් ආවොත් තමයි ප්‍රශ්නේ. කාටද ගෞරව කරන්නේ? ගෞරව කරන්න ඕන නැත්තේ කියලා. අපි හැමෝටම ගෞරව කරනවා. ඒක කරන්නේ කොහොමද? කිසි කෙනෙකුට අගෞරව නොකර සිටීමෙන්. අපි කිසි කෙනෙකුට අගෞරව නොකර සිටීමෙන් තමයි අපි හැමෝටම ගෞරව කරන්නේ. ඒතකොට අපි හැමෝටම ගෞරව කරා කියන වචනේ ඕනේ නැහැ නේද? ඒක ඕනේ නැහැ. ඒක අපි විසිට කරනවා. අපි කිසි කෙනෙකුට අගෞරව කරන්නේ. ඒක අගෞරව කරොත් එතන අකුසලයක් අපිට එනවනේ. ඊට පස්සේ සසරයක්. කරදරයක් නෙමෙයි. අපි යථාර්ථය දැකලා අපි දෘෂ්ටි වලින් අයින් වෙන එක කිසි කෙනෙකුට මොකක් කියන්න බෑ. මොඩේෝ ඒක තමයි අන්න එතන තමයි ප්‍රශ්නේ. මේ මොඩකමට එතන ප්‍රශ්න හදාගන්න. අපි කරන්නේ එතන අපේ ප්‍රඥාව අවදි වුණා. දැන් අපි යථාර්ථය දන්නවා. කළ යුතු දේ නොකළ යුතු දේ දන්නවා.
ඒකෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒ නිසා නොකර සිටින්න. නොකර සිටිනවා නෙමෙයි කෙරෙන්නේ නැහැ දැන්. එහෙම කරන ස්වභාවය නැහැ. එහෙම කරන ස්වභාවයක් තිබුණා, එහෙම පොළඹවන ස්වභාවයක් තිබ්බා. ඇත්ත ඇති සැටියෙන් ක්‍රමක්‍රමයෙන් තේරුම් යනකොට මෙයාව නඩත්තු කරන්නේ නැතුව ඉන්නකොට ඒ ඔක්කොම දෘෂ්ටි කිලිලා කියන දෘෂ්ටි වලින් අයින් වෙනවා. ඒක වෙන්නේ. දෘෂ්ටි වලින් අයින් වීම තමයි සිද්ධ වෙන්නේ. අය හැම වෙලාවෙම සකස් වෙන සිතත් එක්ක දෘෂ්ටියක් හැදෙනවනේ. අනිවාර්යයෙන් ඒකනේ අපි ඊට පස්සේ අන්තිමට අපි නඩත්තු කරලා තියෙන්නේ දෘෂ්ටිය. ඒකෙන් අයින් වුණා නම් ඒක අයින් වෙන්නේ කොහොමද? ඒක දෘෂ්ටියක් විදිහට අපිට තේරුම් ගන්න ඕනේ. ඒ දෘෂ්ටි මේ නඩත්තු කරන්නේ. අර වෙලාවම අපි දෘෂ්ටියකනේ එල්ලිලා ඉන්නේ. ඒක නුඹ මිත්‍යා දෘෂ්ටිය උඹේ සිත සකස් වෙන්නේ කියලා. මම මේක දැක්කා මේ සිත සකස් වෙන්නේම මිත්‍යා දෘෂ්ටිකද. ඒකයි මේව සකස් වෙන්නේ කියලා කිව්වා. ඉතින් ඒක හරිද වැරදිද? හරියට මොනවද? අපේ සිත සකස් වෙන්නේ මිත්‍යා දෘෂ්ටිකද. ඒකයි අවුල. නැත්නම් අවුලක් නැහැ. එහෙම තේරෙනවද? කොච්චර හොඳට හිටියත් එකපාරටම මේ අක්කා මොකක් හරි එකක් කරනවද නැද්ද? කරනවාම එන්නේ. එන්නම් උඹට හොඳ වැඩක් කියලා ටිකක් ඉඳලා හිමින් හොඳට නිකන් යන්න ඇරලා බලයන්කෝ කියලා නේද? එකපාරටම නේ ඉන්නත් දෙනවනේ. මොකක් හරි එකක් මොනවා කරන්නේ? ගින්න. ඔබට ගින්න වල නැද්ද? නේද? මොන ගින්න? බඩගින්න. දැන් බලන්න බඩ ගින්නවල වලින් අනිවාර්යයෙන්ම ගිනි තියෙනවා. බඩගින්නේ ගිනි තියන්නේ නැත්නම් අපි වකුසලේට අරන් යන්නේ නැද්ද? බඩගින්න අපි වකුසලේට අරන් අනිත්‍යයෙන් ලෝභ ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, ජරා ව්‍යාධි මරණ ගින්න, ජාති ගින්න, ජාතිය ගින්න, එන්නේ නොතේරෙන්නේ මොනවද? තේරෙන්නේ නැති මොනවද? ජීවිතය ගැන දැන් ටිකක් තේරුම් වගේ තියනවාද? කරන කියන දේවල් එක්ක තමයි තේරෙනවද මාකයි. කලින් තුනේ මේකයි කියන එකක් එනවද? කරගන්න ඕනේ මේකයි කියන්නේ මම මේකයි කියන්නේ ඔයාලට තේරෙන්නේ මොකද්ද දන්නේ නැහැ. ඔයාලට මොකද්ද තේරෙන්නේ? අර කරගන්න ඕනේ කියලා එයාට තේරෙන්නේ නැහැ. මේකයි කියන්නේ. සජික සුවමාර්ගය අනුමත මායික් නිවන් මාර්ගය අනුමත තේරෙනවා. ඉන්නතර හරි නෑ කියලා තේරෙනවා. ඉන්නතර හරි නෑ කියන්නේ මේ දැන් මහත්යාගෙන් වෙන්න එහෙම නෙමෙයි. ඒවා කර්මානුරූපව සිද්ධ වෙනවනේ. ඒකෙන් අපිට බහැර වෙන්න බෑ. මොකද අපි එක දෙයක්වත් අපිට කර්මයට, ඒ කියන්නේ අපේ අතීත කර්ම වලට අපිට මේ බලපෑම් කරන්න බෑ. ඒ විදිහට සිද්ධ වෙනවා. නමුත් අපිට අනාගතේ කර්ම හදාගන්න නැතුව ඉන්න පුළුවන් මේ. ඒක අපිට කරන්න පුළුවන්. එතකොට ඒකනේ දැන් අපි කරන්න පටන් ගන්නෙ නේද? එතකොට ඒක කරනකොට අපිට අර අතීත කර්ම ආවත් අපිට ලොකු දාහයක් එන්නේ නැහැ. ඒක නිසා කර්ම සිද්ධ වෙන තැනට යන්නේ නැහැ. ලෝභ දේශ මොහොත වෙන ඒසික් දැනෙන්න දකින්න පුළුවන්. සිත් ඒක සාමාජික එතකොට මොකක්ද කියන්නේ? නිරෝධ කරන්න පුළුවන්. නිරෝධ කරනවද වෙනවද? නිරෝධ වෙනවා. සමහරේවා මේ සමහරේකින් දැකින්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. ඒකට ගොඩක් සිද්ධ වෙන්න පුළුවන්.
සමාජයේ පටකාල ඇවිල්ලා ගිනි තියලා ඔන්න යනවා. එච්චර යන්නේ. ගිනි ගන්න නැහැ. නෑ උඩ ගිහින් ටිකක් ගිනි ගන්න. ටිකක් දුර යන්න. දුර යන්නේ මේ කාල පොඩි වචනකින් හරිනේ. ඉතින් ඔය ගිහිල්ලා වචන වචන ඇතුලේ තිබුණ එකක් දැන් එළියට ගියානේ. සමහර වෙලාවට ඔව් ඒක තමයි ඉතින්. යන්නේ මේක. ඒක ටික ටිකනේ නැති වෙන්නේ නේද? අර දරුණු ඒව නෑ නේද? මහා විශාල කෙනෙක් නෑ, සුනාමි වගේ නෑ නේද? පොඩි පොඩි රළවල් නේද? එතකොට ඉතින් සතුටක් ලැබෙනවද නැත්නම්? ඔව් සතුටක් දෙන්නවා. දුරට නිකන් නිදහසක් වගේ දෙයක් දැනෙනවා. ඒක කිව්වමද? කිව්වම නෙමෙයි කියන්නේ සිත දැකලා ඒක මේ විරුද්ධ වුණා. ඔව් කිව්වම දැන් මොකද වෙන්නේ? කිව්වම ඉතින් පස්සේ හරි දකින්නවනේ. ඊට පස්සේ ඉතින් ටිකක් අර දුක හිතෙනවා අනේ ඇයි අපරාධනේ මේක විදිහට පැන්නේ කියලා. එපා ඉන්නේ. ඒක ඒක දැලිනවා නේද? ඉවරයි ඒක. ඒක ඉවරයි. දැන් අපි කෙනෙකුට බැන්නකම සෝරි කියන්නේ නැහැ. අයියේ අනිත් අන්දෙට ගිහිල්ලා ඉතින්. ඒ මොන්නේ අරකම එතන ඉවර කරන්නේ. ඒක තියන් ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක ඉවරයි. දැන් මේ මිනිස්සේ කියන විදිහට මේ සමාජයේ සම්පතිය තියෙන ඔක්කොම අඩිනා ගුණය අපත්තක් නැති කරලා දාන්නයි හදන්නේ. අය මම තව කියන ඒක රහතන්වන්සේ නමක් ඒ කාලේ මේ මාහපු එක නියරක් දිගේ යනකොට ඒක මිනිහෙක් ඉන්නත් තිබුණා නියරදී ඒකට මාරු වෙන්න බහනේ අර අපි අද කාලේ අපිට කරනවා වගේ තමයි ටක් ආතව තල්ලු කරා ඉතින් මරණනේ වැඩේ මෙච්චරටනේ නියර නේද ඌ යන්නේ කියලා ඒක තව මිනිස්සු දුවගෙන ඇවිල්ලා දැන් මඩ නාලා ඉන්නේ තව මිනිස්සු දුවගෙන ඇවිල්ලා ආර්යව උඩට ගත්ත උඩට අර මඩ හොදලා ඔක්කොම කළා උන්වහන්සේලා හරිම නරක දෙයක් කරේ නේද මේ මිනිස්සයා හොඳ රැණීම කරන්න එහෙම කිව්වා. සාදනතු හිටියා. සාදනතු අර මේව කරගෙන යන්නේ ගියා. මේ පොඩක් ඉතුරු අර මිනිස්සයා කරපු දෙයට මොකුත් කිව්වෙත් නෑ. මම මෙච්චර හොඳ දෙයක් කරා මටත් හොදලා ඔක්කොම කළා ඒක නෝදා කිව්වෙත් නෑ. අර මිනිස්සුන්ට බැන්නෙත් නෑ මට. ඒ හොඳ කිව්වෙත් නෑ. ඒ තුනේ මොකද? මම මුත්තේ ගත්තේ එයා කරගත්තු දේ යාට ඔයා කරගත්තු දේ ඔයාට මම මොකද කරගත්තේ නැහැ අන්නේ දෙන්නේ හරි ෂෝක් එකක් ආවා ඔය ආරේ ඔය අවුවේ ඉන්නේ ඒ වගේ ඔයාලා මේ මම කියන්නේ නම් මේ ජීවිතේ කොහොම හරි උගලගේ ජාග්‍රහණය තමයි කරගත්තේ ඉතුරු දෙයක් මේකේ වටිනාකම තේරෙන්නේ තව පහුවෙලා ජීවිතේ ටික අහිමි වෙනකොට අපේ ජීවිතේ අහිමි වෙගෙන යන්නේ අපිට හිමි වෙන්නේ නැහැ ඉන්න කාලේ වැඩි වෙන්නේ නැහැ නේද ඉන්න තියෙන කාලේ අඩු වෙන්නේ යන්නේ වැඩි වෙන්නේ නැහැ කියලා අපිට මේ අවස්ථාවේදී අපි මේ ලැබුණු තුන් අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන අනිත් එක අමාරු දෙයක්වත් නෙමෙයි අපි හිතන්නේ කියන්නේ කියන්නේ නේද බොහොම ගැඹුරු එකක් හරි අමාරු එකක් අපිට කරගන්න බැරි මේක එහෙම නේද අපි හිතාගෙන ඉන්නේ ඉතින් ඒ දැන් එහෙම එකක් නෙමෙයි එහෙමත් ඉතුරු නෑ අපි නේ අපි මොකද ඉතුරු නෑ නේ ගැනනේ මට හිතුණා වෙන්නේ සෝතාපන්න වෙන්නේ කොහොමද කියන එක එහෙම එකක් ආවා ඒක කාලේ. ඒක භාවනා කරන්න කියන්නේ අන්තිමට මොකද මොනගේ විශ්ස. එතකොට හිතුණා මෙහෙම මෙතන ඉඳන් කොහොමද සෝතාපන්න වෙන්නේ. මොනවද දෙන්නේ? කියලා දකින්න ඕනේ. කොහොමද සෝතාපන්න වෙන්නේ කියන එක ඔයා කියන්නේ. ඉන්න මාර්ගයේ හැම එක කරන්න කොහොමද කියලා හොයාගන්න කොමනාව තිබුණා. සෝවාන් වෙන්නේ.
කොච්චරයිද දාන්නේ? දාන්නේ දාන්නේ දැන් අහලා තියෙන සතර අපායේ නිදහස් වෙන සතර අපායේ නිදහස් වෙන. ඔයා කියන්නේ මමත් ඒවල තමයි ඔව් මම නම් හිතුවේ අනේ ඉතින් මේ මම මේ බුදුන් වහන්සේලා මම ඒ කාලේ කියන්නේ අනේ බුදුහාමුදුරනේ ඉතින් අපිට නිවන ගැන කියලා දෙන්න කෙනෙක් නැහැ. ඉතින් මට යන්න වෙනවා මෛත්‍රී බුදුහාමුදුරන් ළඟට. මම එදාට තමයි නිවන් දකින්නේ. දැන් ඉතින් මට නිවන් දකින්න වෙන්නේ නැහැ කියලා. ඇයි මට කියලා දෙන්න කෙනෙක් නැහැ. නිසා නිවන් දකින්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මං හිතා හිටියේ නිවන් දකින්නේ මේ වගේ වාඩි වෙලා බුදුහාමුදුරන්ගේ ඉස්සරහා වාඩි වෙලා හිටියම අර වාහනකට අහනකොට මෙහිම නිවිලා නිවිලා යනවා කියන. එතකොට රහත් කියලා. මම හිතන්නේ ඒක නිදහස් වෙන දන් දෙන්න කියනවා අරවා කරන්න කියනවා මම කියනවා මල් පූජාව කරන්න කියනවා ඔතන නිදහස් වෙන්න. ඉතින් බැලුවම පොම්පෝ. අත මත්තල් කිව්වා. ආවදේ විදිහටම දුන්නට කමන්නේ ඉතින් දුන්න දේවල් ලැබෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ලැබෙන්න ආයේ මේක යනවනේ නේද? ගමන නවතින්නේ නැහැ. ලැබුණයි කියලා ඒවම විතරක් නෙමෙයි අර අමාරුකුල් අර අකුසලුත් වෙනවනේ ඒකට නේද? මොකද පිනෙන් අකුසලෙ නැගෙන්නේ නැහැ ප්‍රශ්නේ. අර පාව ටික මැකිලා යනවා නම් පින් කරාම නේ? ඒකෝට දැන් පින් කරන්න ඕනේ නැහැ.